සුබෝදෑසනක් අද අපි කරුණු ගණනාවක් මේ රටට බලපාන වැදගත්ම ආර්ථික සමාජීය කරුණු ගණනාවක් පිළිබඳව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන මේ බදු සම්බන්ධයෙන් වෙච්ච මුදල් පනත. ඊටාම සරලව මේ පනත ගැන කිව්වොත් පසුගිය කාලේ රාජ්‍ය දේපොළ වංචා කරපු පිරිස් අපි දැක්කා නිදොස් කොට නිදහස් කරනවා. දැන් මේ රටේ කළු සල්ලි නිදොස් කොට නිදහස් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා මේ පනත ගෙනවිත් තිබෙනවා. එක පැත්තකින් ආදායම් බදු නොගෙවා ඒවා වංචා කිරීමට කටයුතු කරපු අය, ඒ වගේම මේ වංචාවන් නඩු පැවරිලා නැති අය සියලු දෙනාටම එම මුදල් නැවත භාවිතයට ගන්න, කලඑළිය භාවිතයට ගන්න ආයෝජනය කරන්න හෝ තැන්පත් කරන්න හෝ අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ රටේ ආදායම් බදු වංචා වලට අවුරුදු 2ක සිරදඬුවමක් තියෙනවා. ඒ වගේම දඩ මුදල් තියෙනවා පොලියට හා ඒ වගේම වංචා කරගත්ත මුදලට. ඒ සියලුම නීති පසක දාලා අද ආදායම් බදු නොගෙවපු අයට මේ බදු සහනය ලබා දීලා තියෙනවා. ඇත්තටම මේ බදු සහනය ලබා දීම අපි සලකන්නේ 2019 දෙසැම්බර් 1 වෙනිදා මේ රටේ ඉහළම ධන කුවේරයින්ට දැවැන්ත බදු සහන ලබා දුන්නා. විශේෂයෙන්ම අපි දැක්කා වාණිජ්‍ය ආයතන වලට තියෙන බද්ධ කෝපරේට් ටැක්ස් එක 128 ඉඳන් 24ට අඩු කළා. පුජ්‍යලික ආදායම් බදු 124 ඉඳන් 18ට අඩු කළා. ඒ වගේම යහපාලන ආණ්ඩු කාලේ ඉහළ ගණේ ධනපතියන්ට අය කරපු අර සුපර් ගේන් ටැක්ස් වගේ දේවල් සම්පූර්ණයෙන් මේවා නැවත ක්‍රියාත්මක නොකරන තත්ත්වයටපත් කළා. මේ නිසා දැවැන්ත බදු මුදලක් රටට අහිමි වුණා. ඒ අහිමි වෙච්ච ප්‍රමාණය 2020 දී රුපියල් බිලියන 523ක්. ඒ කියන්නේ රටේ ආදායමෙන් 40%ක්. මේ වසරෙත් ඊට සමාන මුදලක් අහිමි වෙනවා. දැන් හදන්නේ එහෙම ආදායම් බදු දීපු නැති මිනිස්සු ටිකට නඩු පවරන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන හැකියාව මොට කරලා තවදුරටත් මේ රටේ ධනකුවේරින්ට ඒ සහනය දෙන්න. දැන් ඒ සහනය දුන්නයි කියලා ධනකුවේරින්ට මේ රටේ ආයෝජන වැඩි වුණේ නැහැ. ඒ අහනාධාරය දුන්නේ 2019 දෙසැම්බර් 1 වෙනිදා පළවෙනි මාස 3 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ආර්ථිකය ඍණ 1.6යි. කිසිම කෙනෙක් අලුතෙන් ආයෝජනය කළේ නැහැ. දෙවැනි කාරණේ දැන්ටමත් සංගවාගෙන ඉන්න කළු සල්ලි කිසිම ආකාරයක නිල ව්‍යාපාරයකින් ලබා නොගත්ත දැන් පිට ජාතික සම්පත් මංකොල්ල කෑමෙන්, රාජ්‍ය දේපොළ මංකොල්ල කෑමෙන්, රාජ්‍ය අරමුදල් මංකොල්ල කෑමෙන්, මත්කුඩු ජාවාරමෙන්, එමන් නැත්තම් කුලියට මිනීමැරීමෙන් මුදල් හොයාගත්ත පිරිස් ඉන්නවනම් ඒ පිරිස් වලට අවස්ථාව දීලා තියෙනවා නැවත වතාවක් තමන්ගේ කළු සල්ලි සුදු කරන්න, කළු සල්ලි නිදොස් කොට නිදහස් කරන්න, මත්කුඩු ජාවාරම්කාරීන්ගේ, කුලී මිනීමරුවන්ගේ සල්ලි වල ඉඳන් ජාතික දේපොළ මංකොල්ල කාපු පිරිස් වලට අවස්ථාව දීලා තියෙනවා නැවත ඒ කළු සල්ලි සුදු කරන්න. ඉතින් මේ රටේ මීට අවස්ථා ගණනාවකදී මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙනවා. ඒ කිසි එකකින් නිසි ප්‍රතිඵල මේ රටට ලැබිලා නැහැ. ඒකයි මේ නැවත වතාවක් මේක ගෙනල්ලා තියෙන්නේ. මේ ආණ්ඩුව සද්ගුණවත් ධර්මපාලතුමාගේ අවතාරය කියපු අය, මේ ආණ්ඩුව බෞද්ධ පංචශීලයේ මත ක්‍රියාත්මක වෙන බවට ජනතාවට පොරොන්දු දීපු අය, කුලියට මිනීමරපු මිනිස්සුන්ගේ සල්ලි නීතිගත කරන්න, මත්කුඩු ජාවාරම්කාරීන්ගේ සල්ලි නීතිගත කරන්න, රාජ්‍ය දේපොළ මංකොල්ල කාපු අයගේ සල්ලි නීතිගත කරන්න දරන මේ උත්සාහයට මොන විදිහේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා අපි බලන් ඉන්නවා. ඒ වගේම වාමාංශික සටන් පාට කියමින් ධනපතියන්ට බැනවදිමින් ධනේශ්වර ක්‍රමයේ නව ලිබරල් වාදය ගැන සටන් කාට කියපු අයට කිසිම නව ලිබරල් වාදියෙක්වත් පසුගිය කාලවල වල යෝජනා නොකර විදිහට තක්කඩි හොර රංචු වලට මංකොල්ලකාරීන්ට දඬුවම් දෙනවා වෙනුවට බදු සහන දීපු ආණ්ඩුවේ මේකට අද කොහොමද ඡන්ද දෙන්න කියන එක මත ඒගොල්ලන්ගේ වාමාංශික ඉතිහාසයත් තීරණය වෙන බව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ අනුව අද අපිට පේනවා
ඊ타ත්ම නරක නව ලිබරල් වාදිකුත් නෙවෙයි පාදඩ ලිබරල් වාදයක්. පාදඩ ලිබරල් වාදයක් අද මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. මේ පිළිබඳ නීති නිමය පැත්ත පිළිබඳවත් අනිකුත් කරුණු පිළිබඳවත් අපේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහත්මයා කරුණු දක්වනවා. ඒ නිසා මම කැමති ඊළඟ ගැටලුවට යන්න. ඒක තමයි මේ රටේ පාසල් දරුවන් දෙමාපියන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද මුහුණ දීලා තියෙන අධ්‍යාපනයේ අර්බුදය. දැන් අවුරුදු 1කමාරකට ආසන්න කාලයක් මේ රටේ නිදහස් අධ්‍යාපනය ඉවරයි. දරුවෝ ගෙවල් වල කොටු වෙලා විභාග පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම ඔන්ලයින් පාඩම් වල හිටිය 140ක් පමණ දරුවෝ දැන් දරුවන්ට ඒකත් අහිමි වෙලා. ගුරුවරු අසහනෙන් විදුහල්පතිවරු අසහනෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ කිසිම වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ. මොකද මේ ආණ්ඩුවට එවැනි කම්පනයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ දරුවෝ විදේශ රටවල ජීවත් වෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට මේ ගැන කම්පනයක් නැහැ. අපි ආණ්ඩුවට බොහොම පැහැදිලිව කියනවා විධිමත් වැඩපිළිවෙලක් යටතේ අඩුම ගානේ ජනවාරි 1 වෙනිදාවත් මේ රටේ පාසල් විවෘත කිරීම සඳහා අනික් රටවල් අනුගමනය කරපු විද්‍යාත්මක ක්‍රමවේදය අනුගමනය කරලා කටයුතු කරන්න. ඒ සඳහා අවුරුදු 12ත් 18ත් අතර අපේ දරුවන්ට ප්‍රමුඛතාවයේ මත එන්නත ලබා දෙන්න. දැනට ලෝකයේ සම්මත ක්‍රියාදාමය තමයි දරුවන්ට ලබා දුන්නේ සංකූලතා අඩුම පයිස එන්නත. ඒ පයිස එන්නත පුත්තලමට දෙන්න හෝ මහනුවරට දෙන්න හෝ තරුණ ඇමතිට ඕන විදිහට හම්බන්තොරට ගෙනහිල්ලා අවුරුදු 20 ඉඳන් 30 හම්බන්තොර තරුණයින්ට දෙනවා වගේ දේශපාලන සූදුවක පයිස එන්නත යොදවන්න එපා. මේ රටේ දරු පරපුර වෙනුවෙන් මේ පයිස එන්නත යොදාගත යුතුයි. අද මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේම අවුල් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය විශේෂඥයින් අවුල් වෙලා තියෙන්නේ. දේශපාලකයින් විසින් අද මේ එන්නත් කරණය තමන් අතට ගැනීම නිසායි. මේක හමුදාව යම්කිසි විනයානුකූල ක්‍රියාමාර්ගයකට කරනවා නම් ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හමුදාවේ විනයට කීකරුකමට මුවා වෙලා දේශපාලකව හමුදාවට කියනවා අතෙන්ට ගිහින් ගහන්න, මෙතෙන්ට ගිහින් ගහන්න කියලා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඒ වගේම විද්‍යාත්මක ක්‍රමවේදවලට සම්පූර්ණ පටහැනිව. ඒක නිසා මේ විකාරය නවත්තලා පයිස එන්නත විදේශගත වෙන ශිෂ්‍යයින්ටත් ඒ වගේම මේ රටේ අපේ 40 ලක්ෂයකට අධික පාසල් දරුවන්ටත් වහාම ලබා දෙන්න කටයුතු කරන හැටියට අපි ආණ්ඩුවට කියනවා. එහෙම නැත්නම් ඒක මේ රටේ දරුවන්ට කරපු සාහසික අපරාධය මේ අවුරුදු 1කමාරක් තුල තවත් ඉදිරියට ගෙන යාම. ඊළඟට අද අපේ ගුරුවරු අසහනේ ඒ ගුරුවරුන් පිළිබඳව වෙච්ච කමිටුව පත් කළේ අසහනය හොයන්න කමිටුව පත් කළේ මේ ආණ්ඩුවමයි. ඒ කමිටුවේ වාර්තාවම තමයි මේ ආණ්ඩුවේ ඇමතිවරු 4 දෙනෙක් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ දැන්. ඒ නිසා ඒ ගුරුවරුන්ගේ ඒ අයිතිය ලබා දෙන්න. ගුරුවරුන්ට යහපාලන ආණ්ඩුව ලබා දීපු රුපියල් 10000 වැටුප් වර්ධකය 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් නැවැත්තුවා. රණුක්ගේ කොමිසමෙන් ලබා දීලා තිබිච්ච වැටුප් විෂමතාවයේ ඒ වැඩි වැටුප ජනවාරි 1 වෙනිදා ඉඳන් 2020 නැවැත්තුවා. ගුරු වැටුපෙන් විදුහල්පති වැටුපෙන් මේ වෙනකොටත් 120ක් හොරා කාලා ඉවරයි. ඒ වගේම භාණ්ඩ මිල 100%කින් මේ වසර දෙක තුල ඉහළ යැවීම විසින් රුපියලේ අගය අද 50%කින් අඩු කරලා තියෙනවා. මිලදී ගැනීමේ ශක්තිය නැති කරලා තියෙනවා. ඒ නිසා අද ගුරුවරයා ඊටාම නිന്ദාසහගත තත්වයකට පත් කරලා තියෙනවා. ඒ නිසා මේ ගුරු ප්‍රශ්නය ඒ ගුරුවරුන්ට ලැබිය යුතු ගෞරවය හිමි කර දෙමින්, ගුරුවරුන්ට කාලකන්ණි කියමින්, ගුරුවරුන්ට අවමාන කරමින්, මිය යන ගුරුවරු මේ උද්ඝෝෂණ නිසා මිය ගිය බවට සමාජ මාධ්‍යවල පතුරවමින් ගුරුවරුන්ට එරෙහිව මේක යුද්ධයක් කරගන්න එපා. මේක ගුරුවරු කියන්නේ මේ රටේ අනාගතයේ තනන ගුරු දෙගුරු කියලා අපි කිව්වේ අපේ සංස්කෘතියේ. දෙමාපියන්ට කලින් තමයි ගුරුවරයව තිබ්බේ. ගුරු දෙගුරු කිව්වේ ඒකයි. ඒ සංස්කෘතිය ගැන කිසිම හැඟීමක් නැති පාදල රංචුවක් අද ඒ ගුරුවරුන්ට එරෙහිව යුද්ධයක් දියත් කළා තියෙනවා. මාධ්‍ය යුද්ධයක් දියත් කළා තියෙනවා. මර්ධන යුද්ධයක් දියත් කළා තියෙනවා. ඒක නවත්තලා ගුරුවරුන්ට අවශ්‍ය ගෞරවය, විදුහල්පතිවරුන්ට අවශ්‍ය ගෞරවය ලබා දීලා ඒ ප්‍රශ්නේ විසඳලා ජනවාරි 1 වෙනිදා ඉඳන් පාසල් පටන් ගන්න. ඒ වගේම තවත් පමා නොවි ගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වහාම ලබා දෙන්න. ඒ පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ප්‍රායෝගික විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ඇති කරලා ඒක ලබා දෙන්න. උසස් පෙළ විභාගයේ හා පහේ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෝ ඉතාමත්ම උනන්දුවෙන් තමන්ගේ ජීවිත තීරණය කරන්න
කටයුතු කරන මේ විභාග දෙක පවත්වන්න මේ විභාග ඕනේ නැහැ. ඒ විභාග හරියට අතීතයේ පාස් නොවිච්ච දේශපාලන පවුල් වල අයට ඒක අවශ්‍ය නැති විත්‍ය අපි දන්නවා. නමුත් මේ රටේ සුවසක් දරුවන්ට ඒක අවශ්‍යයි. ඒ උසස් පෙළ විභාගයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ. ඒ නිසා ඒක පැවැත්වීමට කටයුතු කරන්න මේ සහගහන අපරාධය අපේ දරුවන්ට එරෙහිව කරන මේ සහගහන අපරාධය නතර කරන්න කියලා ගුරු දෙගුරුන් ඇතුළු සියලු දෙනා වෙනුවෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම රෝග ව්‍යාප්තිය පිළිබඳව ගත්තොත් අද වෛද්‍ය විශේෂඥයෝ කියනවා කිසියම් දුරකට රෝගයේ යම් පාලනයක් ඇති වෙමින් තියෙනවා. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය අඩු වෙමින් තියෙනවා කියන එක ගැන යම් අදහසක් දැන් විශේෂඥයින් විසින් පළ කරනවා. එතකොට ඒ විශේෂඥයින් විසින් ඒ පළ කරන අදහසට හේතු හතරක් ඒ විශේෂඥයෝම දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි මේ කොවිඩ් රෝගයේ විවිධ ප්‍රභේද ඇති වුනහම ඒ යන ස්වභාවික වක්‍රයක් තියෙනවා. උපරිම තත්වයකට ගිහිල්ලා ඊට පස්සේ අඩු වේගෙන යනවා. දැන් ඒ උපරිම තත්වය පහු කළාද කියන තත්වය ඇවිල්ලා තියෙන බව විශේෂඥයින් ප්‍රකාශ කරනවා. දෙවෙනි කාරණය රෝගය අද අතිවිශාල පිරිසකට වැළඳිලා ඉවරයි. ඔය PCR හෝ ඇන්ටිජන් හෝ පරීක්ෂණය කරපු නැති අතිවිශාල පිරිසකට මේ රෝගය වැළඳිලා සමහරු දන්නෙත් නැහැ Tamanට රෝගය වැළඳිලා සුව වුණා කියලා. මොකද 70%කට මේ රෝග ලක්ෂණ එන්නේ නැහැ. ඒක නිසා රටේ සැලකිය යුතු පිරිසකට මේ රෝගය වැළඳිලා ස්වභාවික ප්‍රතිශක්තිය ඔවුන්ගේ සිරුරු තුළ ඇති වෙලා තියෙන බව දැන් පැහැදිලි මාස ගාණක් යනකම් ඒ ශක්තිය පවතිනවා. තුන්වෙනි කාරණය එන්නත් කරණය රටේ ජනගහණයෙන් 40%කට අධික ප්‍රමාණයකට එන්නත් දෙකම ලබා දීම නිසා කෘත්‍රිම ප්‍රතිශක්තියක් ඇති වෙලා තියෙනවා. ඒ එන්නත් කරණය ලබා දීම ගැන සෞඛ්‍ය බලධාරීන්ට හා ආරක්ෂක අංශවලට අපගේ ප්‍රණාමය පිරිනමනවා. නමුත් එන්නත් කරණය යම් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව කළා නම් මේ මරණ සංඛ්‍යාවත් නවත්ත ගන්න තිබුණා. මේ ආර්ථිකයත් ගොඩනගා ගන්න තිබුණා. පාසල් දරුවන්ගේ අධ්‍යාපනයත් ශක්තිමත් කර ගන්න තිබුණා. 60ට වැඩි සියලු දෙනාම එන්නත් කරණය තාම සිද්ධ කළා නැහැ. එමනම් මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීමට ඉඩකඩ තිබුණා. ආර්ථිකයේ මර්මස්ථාන වන ෆැක්ටරි වල කණ්ඩායම් හැටියට වැඩ කරන පිරිස් වලට එන්නත ලබා දීලා නැහැ. එහෙමනම් මේ රෝගය විශාල වශයෙන් ව්‍යාප්ත වෙන එක පාලනය කරන්න තිබුණා. ඒ වගේම සුවිශේෂී එන්නතක් වන පයිස එන්නත වැනි දෑ පාසල් දරුවන්ට හා විදේශගත වෙන දරුවන්ට ලබා දීමට කටයුතු කළා නම් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ගියා නම් මේක ඒ විදිහට පාලනය කළ හැකිව තිබුණා. ඒ වගේම හතරවෙනි කාරණේ රට අර්ධ වශයෙන් හරි බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත අගුළු දැමීමේ ප්‍රතිඵලයක් හැටියට මේ රෝග ව්‍යාප්තිය යම් ප්‍රමාණයකට පාලනය වෙලා තියෙන බව පිළිගත යුතුයි. හැබැයි අපි එකක් මතක තියාගන්න ඕනේ. මේ වෙයින් අපි ආඩම්බර විය යුතු නැහැ. අපි හතරවෙනි රැල්ල පරාජය කළා කියලා කට් අවුට් ගන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මොකද මේ එන්නත් කරණය කරන්න තිබුණේ 2020 ඔක්තෝබර් මාසේ ධම්මික පැණියයි කළුකෙඩි සෙල්ලමයි දදා අපේ ජනතාව මේ මරණය කරා දැක්කුවා. මේ ආණ්ඩුව මේවා සිදුුනේ ඝාතන 10000ක් සිදුුනේ. ඒ බව අපි අමතක කළ යුතු නැහැ. බේරා ගත හැකිව තිබිච්ච ජීවිත නැති උනේ. ඒ වගේම පස්වෙනි රැල්ලකුත් එන්න ඉඩකඩ තියෙනවා. අපිට වඩා හොඳින් එන්නත් කරණය කරපු ඊශ්‍රායලය දැන් මූණ දීලා තියෙනවා මේ ප්‍රශ්නෙට. ඒ නිසා තුන්වෙනි එන්නතකුත් දෙන්න ඕනයි කියන අදහස අද ඒ රටවල් වල ඇවිල්ලා තියෙනවා. අපිට වඩා හොඳින් රට අගුළු දාලා රටේ විනයානුකූලව පාලනය කරපු තායිවානය, ඒ වගේම නවසීලන්තේ, චීනය පවා අද මේ අලුත් ප්‍රභේදයන් වලට මූණ දීලා අර්බුදයට යමින් තියෙනවා. මරණ වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා නැවත රැල්ලක් ඇති වෙන්න ඉඩකඩක් අනිවාර්යයෙන්ම එනවා. ඒකට මූණ දිය හැක්කේ විශේෂඥයින්ගේ සහායෙන් මිසක් ආඩම්බරකාර මුග්ධ උද්දච්ච ඒ වගේම එන්නතනුත් ගසා කන එවැනි දේශපාලන ක්‍රියාදාමයකින් නොවන බව අවධාරණය කරන්න ඕනේ. අද මේ රටේ වසංගත රෝග අංශයේ ඉන්න අපේ ප්‍රධානියා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ ක්‍රමයේ යටතේ Tamanට තවදුරටත් ඉන්න බෑයි කියලා ඉල්ලා අස්වලා තියෙන බොහොම නිහතමානී වෛද්‍යවරයෙක්. මීට ප්‍රථම අර NMR එකේ සේවය කරපු වැදගත් වෘත්තීයවේදී වෛද්‍යවරු කිහිප දෙනෙක් මහාචාර්ය මලවිගේ ඇතුළු ඉල්ලා අස්සුණා. ඒ වගේම වෛද්‍ය ලක්කුමාර ඇතුළු පිරිස් ඉවත් කළා. විශේෂඥයෝ ඉවත් කර කර එහෙයි යොදාගත්තා. නම් පට බැඳිලා තිබුණාට අපි දන්නවා වෛද්‍ය විශේෂඥයෝ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙයියෝ. එහෙම එහෙයියෝ දාගෙන මේක කරන්න පටන් ගත්තා. ඇත්තටම විජේවික්‍රම මහත්මයාගේ මේ ඉවත් වීම තීරණාත්මක දෙයක් මේ රටේ කොවිඩ් මර්ධනය සඳහා අනාගතේ. මොකද
අපි යුද්ධයට ගියාම යුද්ධයේ අපිට අත්දැකීම් තියෙනවා අතරමඟදී ජෙනරාල් පොන්සේකා සේවයෙන් ඉවත් වුණා නම් යුද්ධයට මොකද වෙන්නේ? ඒ වගේ තමයි ආනන්ද විජේවික්‍රම මහත්මයා මේ තීරණාත්මක මොහොතේ මේ දේශපාලන උද්දච්චකම් නිසා කොන්දපණ තියාගෙන ඉවත් වීම නිසා ඇති වෙන තත්ත්වයේ විශේෂඥයෝ අතරේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඇති වෙලා තියෙන කලකිරීම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ හමුදා පාලනයත් එක්ක ඇති වෙලා තියෙන කලකිරීම, මේක මේ සමස්ත හමුදාවට කරන චෝදනාවක් නෙවෙයි, එහෙයියන්ට කරන චෝදනාවක්. මේ ක්‍රමයට මේ රට ගෙනියන්න බෑ. මම එදා බොහොම පැහැදිලිව කිව්වා සති දෙකකට කලින් මේ රටේ පොළු 5ක් එනවා. ඒ පොළු 5න් අන්තිම පොල්ල පොලිස් පොල්ල ඊයේ හදිසි නීතිය යටතේ අනුමත කරගත්තේ ඒ පොලිස් පොල්ල. මොකද ආහාර මිල පාලනය කරනවා නම් අනිවාර්යයෙන්ම තව ක්‍රමවේද ගණනාවක් තිබුණා. වසංගතය පාලනය කරනවා නම් හදිසි නීතිය නැතුව ක්‍රමවේද ගණනාවක් තිබුණා. පළමුවෙන්ම අර ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක කරන්න තිබුණා වසංගතය පාලනය කරන්න. ඒ වගේම ප්‍රමාණවත් ආකාරයට යොදා ගන්න තිබුණා නීතිය පාරිභෝගික ආරක්ෂක පනත. ඒ වගේම අත්‍යවශ්‍ය සේවා පනත මේ ආහාර මිල ගණන් පාලනය කරන්න. ඒ වෙනුවට හදිසි නීතිය ගෙනාවේ වෙන මොහොකටවත් නෙවෙයි. පොලිස් පොල්ල ගේන්න, ඒ වගේම හමුදාවට පොලිස් බලතල ලබා ගන්න. අද මේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පරණ විශ්‍රාමික ජෙනරාල්වරයා අද සියලුම සිවිල් සේවකීන්ට අනදෙන තත්වයක්, දිසාපතිවරු ඇතුළු සියලු දෙනාටම අනදෙන තත්වයක් ඇති කරලා තියෙනවා. මේක අපි දැක්කා නිරෝධායන නීතිය කොච්චර අවලස්සන විදිහට, අසික්කිත විදිහට, නීති විරෝධී විදිහට පාවිච්චි කළාද කියලා උද්ඝෝෂණ මර්ධනය කරන්න. එහෙමනම් හදිසි නීතිය ගැන අපිට අතීතයේ අත්දැකීමක් තියෙනවා. ඒ විදිහටම පාවිච්චි කිරීමේ ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි මේ රටේ මහජනයාගෙන් ඉල්ලනවා, රට මහජන පිපිරීමක් ඉදිරියේ ඉන්නේ, සාගතයක් ඉදිරියේ ඉන්නේ, හාල් පොල්ල, ඒ වගේම අද වෙනකොට ඇති වෙලා තියෙන සීනි පොල්ල, අනාගතයේ ඇති වෙමින් තියෙන කිරිපිටි පොල්ල, පරිප්පු පොල්ල, ගෑස් පොල්ලට අමතරව එන මේ පොලිස් පොල්ල හා ඒකත් එක්ක එන බැරක්කකරණයට විරුද්ධව මේ රටේ ජනතාව නැගී සිටිය යුතුයි. මේ කොවිඩ් මර්ධනය හෝ ආහාර අත්‍යවශ්‍ය සේවා බෙදා හැරින තියෙන නොහැකියාව. මේකේ මොකක්ද ආණ්ඩුව පිළිඅරන් තියෙන්නේ? තමන්ගේ ආයතන ඔක්කොම අකාර්යක්ෂමයි, ඒවට වැඩ කරන්න බෑ කියලා. පාරිභෝගික සේවා අධිකාරියට වැඩ බෑ කියලා. වෙළඳ අමාත්‍යාංශයට වැඩක් කරගන්න බෑ කියලා. ඒක තමයි මේ හැම දෙයකම හමුදාව යොදවාගෙන අද කටයුතු කරන්න යන්නේ. මේ නිසා හමුදාවත් අද වෙහෙසටපත් වෙලා තියෙනවා. රටත් අද අර්බුදයට ගිහින් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපගේ බලගතු විරෝධය අපි පළ කරනවා. මේ රට අද ගමන් කරමින් තියෙන්නේ එක පැත්තකින් ආර්ථික අතින් පාදඩ ලිබරල් වාදී ක්‍රියාවලියකට යමින් තියෙන්නේ. මොනම මානව නිදහසක්වත් මානව කම්පනයක්වත් තේරෙන්නේ නැතුව වසංගත මර්ධනය කරගෙන යන්නේ කිසිම සහනුකම්පාවක් නැති මෙලේච්ඡ ආකාරයට වසංගත මර්ධනය කරගෙන යන බවත්, අනාගතයේ තවත් රැල්ලක් ආවොත් ඒකට මුහුණ දීමට හැකියාව තියෙන විශේෂඥයින් ඉවත් කරගෙන මේ කටයුත්ත කරගෙන යන බවත් බොහොම පැහැදිලිව කියනවා. විද්‍යාත්මක විශේෂඥයින්ට ආර්ථිකයත්, විද්‍යාත්මක විශේෂඥයින්ට වසංගත මර්ධනයත් බාරගත යුතු කාලය එළඹිලා තිබෙන බව පමණක් ආණ්ඩුවට අපි මතක් කරනවා. බොහොම ස්තුතියි. සුබ උදෑසනක්. ඔබ හොඳින් දන්නවා ඊයේ දවසේ මේ රටේ හදිසි නීතිය පැනුණා වෙළඳපොළට. ඒ කියන්නේ වෙළඳපොළ කියන්නේ ඉල්ලුම හා සැපයුම මත යැපෙන සංකල්පයක්. මිනිසුන්ට නෙවෙයි හදිසි නීතිය පැනෙව්වේ, ඉල්ලුම හා සැපයුම පාලනය කර. අද පාර්ලිමේන්තුවට ගේනවා බදු වංචාකරුවන් නිදහස් කිරීම සඳහා පනත. ඒ වගේම අද තවත් පාර්ලිමේන්තුවට එනවා පනතක් සංශෝධනය සඳහා Public Service Essential Public Service Act කියලා. ඒ කියන්නේ රාජ්‍ය සේවය අනිවාර්ය කිරීම පිළිබඳ පනත, අත්‍යවශ්‍ය කිරීම පිළිබඳ පනත. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ CID-ට ලංකාවේ යම් මතයක් ප්‍රකාශ කරපු පුරවැසියෝ, වෘත්තිකයෝ කැඳවනවා. මේ හැම එකකින්ම මොකද්ද අපිට කියාපාන්නේ? ලංකාව තුළ නීතියට පිටින්, හැබැයි නීතියට ඇතුලේ යම් දෙයක් සිදු වෙනවායි කියලා. මේ ආකාර වූ නීතියේ නැමීම්, නීතිය හරහා සිදුවෙන අනීතික ක්‍රියාකාරීත්වයන් සිදු වෙන්නේ කොහෙද? එසේ සිදුවෙන රටවල් වලට අපි කියන නාමයක් තියෙනවා, අනවර්ථ නාමයක්. ඒවට අපි කියන්නේ බනානා රිපබ්ලික් කියලා. දැන් අපිට අහන්න වෙනවා ලංකාවේ බනානා රිපබ්ලික් එකක් වෙලාද වෙමින් තියෙනවද කියලා.
ඔබ දන්නවා ඊයේ මං හිතන්නේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහත්මයා CID-ට සිය ලිපියක් බාර දුන්නා. පොලිස්පතිවරයා විසින් විටින් විට මේ රටේ පුරවැසියෝ CID-ට ගෙන්නලා ප්‍රකාශ ලබා ගන්න. ඉවරයක් නැහැ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරත් ගෙන්නෙව්වා. අර කතෝලික සභාවට සහයෝගයට කතා කරපු තරුණයෝ දැන් දින ගණනාවක් ගෙන්නනවා. අපි හොඳටම දන්නවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 118 වෙනි වගන්තියට අනුව එම වරද සංඥය නොවන වරදක් නම් මහේස්ත්‍රාත්වරයෙකුට නොදන්නවා මෙහෙම පරීක්ෂණ කරන්න බෑ. හැබැයි පොලිස්පතිවරයා පූර්ණ නිගමනයක ඇවිල්ලා මේක සංඥය වරදක් කියලා 109 6 උපවගන්තිය යටතේ මිනිස්සු කැඳවනවා. මේ ගැඳවන්නේ මොකටද? බිය ගන්නන්න, කරදරයට පත් කරන්න ලංකාවේ පුරවැසියෝ. පොලිස්පතිතුමා දන්නේ නැද්ද ලංකාවේ අදහස් පළ කිරීමට හා භාෂණයට ඇති අයිතියක් තියෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ? නැහැ. පොලිස්පතිතුමාට ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන පඹයක් බවට අද පත් වෙලා තියෙනවා. ඒක ඉතා කනගාටුදායක තත්ත්වයක්. දැන් ඊළඟට අපි බලමු හදිසි නීතිය ගැන. හදිසි නීතිය අද භාවිතා කරන්නේ පාරිභෝගික ආරක්ෂක අධිකාරියේ ප්‍රතිපාදන විධිවිධාන තියෙනකොට මම දැක්ක ඊයේ අධිකරණ ඇමතුමා කියනවා මේ පාර්ලිමේන්තුවේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ පනතේ කරන්න බැරි වැඩ කරන්න තමයි හදිසි නීතිය දැම්මේ. නමුත් පාරිභෝගික ආරක්ෂණ පන්තියේ පැහැදිලිව මට මතක හැටියට 18 වෙනි වගන්තිය හෝ 17 වෙනි වගන්තියේ ස්ථාන පරීක්ෂණයට ස්ථානවලට ඇතුල් වීමට ගබඩා පරීක්ෂාවට ගබඩාවල් අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා. දැන් ඒකම තමයි මේ හදිසි නීතියෙන් කරන්නේ. එතකොට ලංකාවේ වගකිය යුතු අධිකරණ ඇමතිවරයා රටට කරුණු වරදවා දක්වනවා පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පනත යටතේ කරන්න බැරි වැඩ තමයි හදිසි නීතිය ගැන කතා දැම්මේ කියලා. ඒක බොරුවක්, මිත්‍යාවක්, මුසාවක්. දැන් මේ බනානා රිපබ්ලික් එක කියලා කියන්නේ බොහෝ විට අසමත් රාජ්‍ය. අසමත් රාජ්‍යයක තියෙන්නේ පීඩක යන්ත්‍රණයක් දිගහැරෙනවා. අධිකාරීවාදීන් නැති වෙනවා. දැන් අර ඇමතුමා කිව්වාගේ essential service commissioner කෙනෙක් ඉන්නවා සිවිල් දිසාපතිවරුන්ට අණ දෙන්න. ඔබ ගිහිල්ලා ගබඩ අල්ලපන්. ඉතින් එහෙම කරන ලෝකේ රටවල් තිබුණා. මුගාබේ එහෙම කරා. ඊට කලින් උගන්ඩාවේ කරා ඉඩි අමින්ලා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ අවුරුදු 70ක් තිස්සේ අපි ආරක්ෂා කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජය මේ විදියට කඩා බිඳලා ඉහෙරලා දාන්න. ඒක තමයි අපි මතු කරන්න ඕන පුරවැසියන්ගේ ප්‍රශ්නේ. මෙන්න මේ පසුබිමේ තමයි මිත්‍රවරුනි අපිට අද මේ ප්‍රස්තුත මාතෘකාව ගැන කතා කරන්නේ බඳු වංචා ගැන. ලංකාවේ බදු වංචනිකයන් නිදහස් කිරීමට 13 වතාවක් උත්සාහ කරලා තියෙනවා. නීති මගින්. ඒ එක අවස්ථාවක්වත් සාර්ථක වුණේ නැහැ. මේ 14 වෙනි අවස්ථාව තමයි ලංකාවේ බදු වංචනිකයන්ට වරදකාරීත්වයෙන් නිදහස් කිරීමට නීතියක් ගේන. මේකත් අර බනානා රිපබ්ලික් එකේම කොටසක්. දැන් අපි දන්නවා මේ බදු නිදහස් කිරීම ගෙනල්ලා තියෙන්නේ බ්ලැක් මනි. කළු සල්ලිකාරයෝ හංගවගෙන ඉන්න සල්ලි රජය ඇතුළට රාජ්‍යයට රාජ්‍ය ගිණුම් වලට රාජ්‍ය ආයෝජනයට දාන්න කියලා. ඒක තමයි පනතේ මුඛ්‍ය පරමාර්ථය. දැන් මේ කළු සල්ලිකාරයෝ කවුද? අපි කියනවා බ්ලැක් මනි වර්ග ගණනාවක් තියෙනවා. බ්ලඩ් මනි. බ්ලඩ් මනි කියන්නේ විවිධ මිනිමැරුම් විවිධ අපරාධ කරලා හම්බ කරගන්න සල්ලි. ඊළඟට තියෙනවා ඩ්‍රග් මනි කියලා. ඩ්‍රග් මනි කියන්නේ අපි කවුරුත් දන්නවා මේ මත්ද්‍රව්‍ය වෙළඳාමෙන් ලබා ගන්න සල්ලි. තුන්වෙනුව වෙපන් මනි කියලා අපි කියනවා මේ කුඩාවි ස්මෝල් ආම්ස් විකුණලා හම්බ කරගන්න සල්ලි. හතරවෙනි එක තමයි ටැක්ස් වංචා කිරීමෙන් එහෙම නැත්නම් බදු වංචා කිරීමෙන් බදු ගෙවන්නේ නැති අය.
දැන් මේ පනතේ අරමුණ වෙලා තියෙන්නේ පූර්ණ වශයෙන් මෙන්න මේ බ්ලැක් මනී කාර්යෝ, ඩ්‍රග් මනී කාර්යෝ, බ්ලඩ් මනී කාර්යෝ, වෙපන් කාර්යෝ ආරක්ෂා කරලා උන්ගේ සල්ලි රටට ගේන්න. ඒක වෙයිද නොවේද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඔවුන් නීතිය කියන්නේ එම සැඟවූ මුදල යම්කිසි රට තුල ආයෝජනයක් කරනවා නම් හෝ බැංකුවේ දානවා නම් 100ට එකක් ගහලා 100ට එකක බද්දක් ගහලා එම මුදල් ඔවුන් නිදහස් කරනවා කියලා. නමුත් ලංකාවේ අද තියෙන නීතිය මොකක්ද? අද තියෙන නීතිය තමයි යම්කිසි කෙනෙක් බදු වංචා කරොතින් ඔහුට අවමය වසර 2ක සිර දඬුවමක් හිට වෙනවා. ඒ වගේම මිලියන 5ක දඩයක් හිමි වෙනවා. එකපාරක් වංචා කරලා නැවත වරක් අහු වුණොත් සිර දඬුවම අවුරුදු 5 දක්වා වැඩි කරනවා. ඉන්දියාවේ මොකක්ද? ඉන්දියාවේ අවුරුදු 2ක සිර දඬුවමක් තියෙනවා. බදු දඩ බද්දක් අය කරනවා. ඒ වගේම දඩ පොලියක් අය කරනවා. අවුරුදු 2ක සිර දඬුවමක් කරනවා. දැන් මේ ජාත්‍යන්තරව පවතින සියලුම සම්ප්‍රදායන් කඩ කරලා 100කට එකක පොලියකට මේ කළු සල්ලිකාරයන්ට ලංකාවේ සල්ලි දාන්නේ කියලා කියනවා. නමුත් 1979 සිට සිදුවාක් මෙන්ම මේ අවසාන වෙන්නේ මේ රාජපක්ෂ පවුලේ කවුරු හරි හිතවතුන් කීප දෙනෙක්ගේ කළු සල්ලි සුදු කරගන්නට අවස්ථාවක් ලැබෙනු මිසක් ඔය කියපු ඩ්‍රග් මනී කාර්යවත්, බ්ලඩ් මනී කාර්යවත්, වෙපන් මනී කාර්යවත් මේ සල්ලි මෙහෙට දාන්නේ නැහැ. අන්තිමට නීතියේ හිදසක් හදලා මේකෙන් බේරෙන්න අතලොස්සකට මේකට අවස්ථාවක් දෙනවා. දැන් අපි හොයලා බලන්න ඕන දැන් මෙන්න මෙහෙම අර අස්සය පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහන මෙවැනි ක්‍රියාකාරකම් ඇයි මේ රජය කරන්නේ කියලා. මිත්‍රවරුනි 2018 ලංකාවේ ආදායම උනේ බදු ආදායම උනේ දල ජාතික නිෂ්පාදනයෙන් 11.6. ඒ 11.6 ඇතුලේ 74ක් තිබුණේ වක්‍ර බදු. 9ක් තිබුණා ඍජු බදු, ඉතුරු අය මුද්දර බදු. ලංකාවේ බදු එකතු කිරීමේ මූලාශ්‍ර 5ක් තියෙනවා. පළවෙනි එක අපි දන්නවා අපි කියන corporate tax කියලා කියනවා. දෙවෙනි එක capital gain tax එක. තුන්වෙනි එක employee income tax එක. තුන්වෙනි එක employee tax එක සහ property tax කියලා වර්ග 5ක් තියෙනවා. මේ ආණ්ඩුව 2009 ආපු ගමන් මොකද්ද කරේ? pay tax එක අයින් කරා. NBT එක අයින් කරා. withholding tax එක අයින් කරා. capital gain tax එක අයින් කරා. debit tax එක අයින් කරා. VAT එක 115 ඉඳලා 8ට ගෙනා. ගෙනල්ලා අර 2008 තිබිච්ච 11.6ක වූ ආදායම් මූලාශ්‍රය නැති කරගත්තා. දැන් අස්සය පැනලා ගිහිල්ලා. දැන් අස්සය පැනලා ගියපු අස්සයාගෙන් තමයි මේ මුදල් පනත යටතේ 100ට එකක් ගහලා මේ වංචා කරපු බදු නැවත ගන්න උත්සාහ කරා. දැන් මෙන්න මේ පසුබිම තුල අපි කවුරු හරි අහන්න පුළුවන් දැන් මේක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරලා තියෙනව නේද? එහෙනම් මේ පනතේ ප්‍රශ්නයක් නෑ නේද කියන ප්‍රශ්නේ අපෙන් අහන්න පුළුවන්. නමුත් අපි පැහැදිලිව කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයෙන් සම්මත කරන්නට අවස්ථාවක් දීලා තියෙන්නේ කරුණු දෙකක් මත. එකක් තමයි මේ පනතේ තිබිච්ච නරක, වැරදි, අනීතික වගන්ති 13ක් සංශෝධනය කරන්නට මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේදී පනත ගෙනාපු ආයම එකග වුණා. නීතිපතිවරයා හරහා. ඒ වගේම එක වගන්තියක් සම්පූර්ණයෙන්ම අයින් කරන්න එකඟ වුණා. ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේක 12 වගන්තිය යටතේ එහෙම නැත්නම් වෙනස් කිරීමට භාජනය වීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මානව හිමිකම උල්ලංඝනය වෙන්නේ නැහැ කියලා. නමුත් නීතිය
පිළිබඳව කතා කරනකොට නීති විද්‍යාවේ කතා කරනකොට ඉතා වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියට වඩා ඒ ප්‍රතිපත්තිය විසින් සීමා කරන අයිතිවාසිකම්. ඇත්තටම බැලුවොත් මේ පනත තුල එකක් සිදු වෙනවා පවතින වැරද්දක් නීති අනුකූල කිරීම. ඒක බරපතල තත්ත්වයක්. ඒක තමයි අපි මුක්තිය කියලා කියන්නේ. ඒ වගේම මේ තුල අයුතු ධනවත් වීම යම් පුද්ගලයෙකුට ලබා දෙනවා. unjust enrichment කියන්නේ. ඒ වගේම තව පුද්ගලයෙක්ගේ අනීතික ධනය නෛතික කිරීමට අවස්ථාවක් ලබා දෙනවා. නීතියානුකූලව බදු ගෙවපු සීලාචාර පුරවැසියන්ට බරපතල වෙනස්කමක් සිදු කරනවා. ඒ වගේම දූෂිතයන්ට උඩ ගෙඩි දෙනවා. ඉතින් ඒ නිසා මිත්‍රවරුනි මම ආරම්භයේදී කිව්වා වගේම මේ ආණ්ඩුවේ බනානා රිපබ්ලික් කටයුතු අතරට එකතු වෙන අලුත්ම පනත තමයි මේ මුදල් පනත. ඒ යටතේ ඔය මම කියපු වැරදි සිදු වෙනවා, දූෂිතයෝ රජ කරනවා, ඒ තුල අනීතික රාමුව රට තුල ඇති කරනවා. ඉතින් මේක පළවෙනි එක නෙමෙයි, හදිසි නීති ගේනවා, පොලිසියට කැඳවනවා, මිනිස්සු කැඳවනවා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති වෙනවා. ඉතින් පුරවැසියන්ට තඩි බාන දිනේ තාත් ඈත දුරක නෙවෙයි. මේක තමයි මේ කසකාරයෝ තමයි අපි දැකලා තියෙනවා 1978 ඉඳලා මේ තත්ත්වය. මිනිස්සු හිතන්න ගනි හදිසි නීතිය තමයි හරි නීතිය කියලා. තාටික කාලේ. මිනිස්සු හිතන්න ගනි මේ අත්‍යවශ්‍ය සේවා ජනරාල්වරු තමයි හරි රාජ්‍ය නිලධාරීන් දිසාපති නෙවෙයි කියලා. මිනිස්සු හිතාගනි මේජර් ජෙනරල්ලු තමයි මේ අමාත්‍යාංශවල ලේකම්වරු හැටියට පත් කරන්න ඕන කියලා. ඉතින් මෙවැනි රටකට අපි ගමන් කරනවා. අර ඇමතුමා කිව්වා වගේ, හිටපු ඇමතුමා කිව්වා වගේ එක පැත්තකින් ආහාර දුර්භික්ෂයක් එනවා, එක පැත්තකින් ආදායම් කඩාවැටීමක් සිදු වෙනවා, නීතිය කඩාවැටෙනවා. ඉතින් මේ විශාලා නුවර ඇති වෙච්ච තුන්බියම ඇර වෙන කිසිවක් නොවේ කියමින් මගේ අදහස් දැක්වීම ආසන්න කරනවා. ස්තුතියි. මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අපි අහගමු, පැහැදිලි කරගමු. නෑ, හදිසි නීතිය පැනවීමෙන් සිදුවෙන එකම දේ තමයි ඇත්තටම අපේ රටේ අපි ගත්තොත් නීති පැනවීමේ අයිතිය තියෙන්නේ, නීති තැනීමේ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඉතින් ජනාධිපතිවරයාට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා මේ හදිසි නීතිය පනවන්න. ඒ මොකද රටේ හදිසි යුද තත්ත්වයක්, ආරක්ෂක තත්ත්වයක්, එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන්ට අභියෝගයක් එහෙම එල්ල වුණොත් ඒක පාලනය කිරීමේ වගකීම පාර්ලිමේන්තුව රැස් කර ඉන්න බෑ, දෙන්න ඕනේ. ඉතින් හැබැයි පාර්ලිමේන්තුවට ඒක දින 14ක් ඇතුළත ගෙනල්ලා අනුමත කරගන්න ඕනේ. මෙන්න මේ ජනාධිපතිට දීලා තිබිච්ච මේ විශේෂ තත්ත්වය රටේ ආරක්ෂක ගැටලුවක් ඇති වුණොත්, ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇති වුණොත් අන්න ඒක භාවිත කළා හදිසි නීතිය පනවලා තියෙනවා මේ ආහාර වල මිල පාලනයට. ඉතින් ඒක තුලින් සිදුවෙන එකම දේ තමයි ආරක්ෂක අංශවලට පොලිස් බලතල ලැබීම. ඉතින් ඒකෙන් පේනවා මේ ජනාධිපතිතුමා පත් වෙච්ච දවසින් ඉඳන්ම පෙනී ගිය දෙයක් තමයි මේ ආණ්ඩුවේ මේ රටේ රාජ්‍ය සේවකෝ 14 ලක්ෂයක් ඉන්නවා විවිධ වැඩ කටයුතු කරන්න. ඒ අය ගැන විශ්වාසය තියන්නේ නැතුව ඒ පිරිස ඉවත් කළා, ඒ වෙනුවට ඒ පිළිබඳ විශේෂඥතාවයක් නැති යුද කටයුතු පිළිබඳ විශේෂඥතාවයක් තියෙන හමුදා නිලධාරීන් එක දිගට යොදාගන්න එක. එක පැත්තක්. අනිත් පැත්තෙන් පසුගිය දවස්වල අපි දැක්කා ඊ타ත්ම අශෝභන, අසික්කිත හා නීති විරෝධී ආකාරයට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ යම් යම් පුජ්‍යලින් රඳවාගෙන දීර්ඝ කාලයක් වුන් රඳවාගෙන උන්ට නඩු පවරන්න නැතුව ඉන්නවා. දැන් හදිසි නීතිය යටතේ උන්ට අලුත් අවස්ථාවක් ලැබෙනවා පුජ්‍යලින් අත්අඩංගුවට ගන්න, රඳවා ගන්න, නඩු නොපරවා උසාවියට ඉදිරිපත් කරන්න නැතුව තියාගන්න. ඒ නිසා ඉදිරි කාලයේදී ඔවුන් සේවාවන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවාවන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ආහාර පමණක් නෙවෙයි, විදුලිය, කණ්ඩ තෙල්, ජල සම්පාදන, වරාය, ප්‍රවාහන ආදී ඉදිරි කාලයේදී මේක අනිකුත් රාජ්‍ය සේවාවන් වලටත් යයි. උදාහරණයක් ඇටියට
හොර රහසේ විදුලි බල මණ්ඩලයේ සතු යුගදනවි බලාගාරය ඒක මහා භාණ්ඩාගාරය ඇතුළු රජයේ සතු තිබිච්ච බලාගාරයක්. ඒ බලාගාරයේ සියලුම විදේශ ණය ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ගෙවලා අවසන් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෝ ගෙව්වේ ඒ ණය. ඒ බලාගාරය අද එක අත්සනින් පවරලා තියෙනවා ඇමරිකාවේ සමාගමකට මොන්නම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්වත් තොරව. ඒ වගේම තවත් බලාගාරයක් ආරම්භ කළා සොබහා දනවි නමින් මෙගාවොට් 300ක. එම බලාගාරයත් රජයේ සතු සමාගමක් කරගෙන යන්නේ. එම බලාගාරයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක් ලැබෙන නියමිතයි. හැබැයි අද මේ පවතින වාතාවරණයේ හමුවේ එම බලාගාරයට රජයේ පැත්තෙන් යොදවන්න ඕන මූල්‍ය කොටස ලැබිලා නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ මොනවා කිව්වත් මම කියනවා සොබහා දනවි බලාගාරයත් මේ ඇමරිකානු සමාගමට පැවරීමට ආණ්ඩුව කතා කරගෙන යනවා. undisclosed agreement එකක් තියෙනවා. ඒ වගේම මේ රට ගෑස් සැපයීම පිළිබඳ ඒකාධිකාරය ඔය මොනවා තෙල් සංස්ථාව මොනවා කිව්වත් වෘත්තීය සමිති මොනවා කිව්වත් මොන ටෙන්ඩර් කැඳවලා තිබුණත් ඒක ලබා දීමටත් කටයුතු කරනවා. දැන් මේකට විදුලි බල මණ්ඩලයේ යම් කැක්කුමක් තියෙන සේවක පිරිස් නැගිටිනවා. දැන් මොකද කරන්නේ? හාදිසි නීතිය යටතේ ඒක මර්ධනය කරනවා. මොකටද? ඇමරිකන් සමාගමට රටේ බලශක්ති ශේෂ්ත්‍රය පාවා දෙන්නයි ඒක කරන්නේ. ඉදිරි කාලයේදී ඔය හදන්න යනවයි කියන පිරිපහදුවටත් වෙන්නේ ඕක තමයි. ඕකත් ඇමරිකාවට ලබා දීම තමයි යටි අරමුණ මේ ආණ්ඩුවේ. ඒ නිසා ඔය මොන දේශමාමක සටන් පාට වාමාංශික සටන් පාට කම්කරු පන්ති සටන් පාට කිව්වත් අන්තිමට වැඩ කරන ජනයා තමන්ගේ දේපොළ වෙනුවෙන් ඉදිරිපත් වෙද්දී රටේ රාජ්‍ය දේපොළ විකුණන මේ පාදඩ ලිබරල් වාදී අයගේ මේ ප්‍රතිපත්තියට එරෙහිව නැගිටිද්දී එය මර්ධනය කරන තමයි මේක යොදාගන්නේ. දැන් බලන්න ලංකා බැංකුවේ යෝක් වීදියේ ශාඛාව, හිල්ටන් හෝටලය, ජේ.එච් හෝටලේ ඔමාන් ව්‍යාපාරිකයෙකුට ලබා දෙන්න යන මොන්නම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින්වත් තොරව මේකට විරුද්ධව බැංකු සේවකෝ නැගිට්ටහම මොකද වෙන්නේ? ඒ බැංකු සේවකයා මර්ධනය කරන්න හදිසි නීතිය පාවිච්චි කරනවා. ඊළඟ පාර කොතලාවල ආරක්ෂක පනත එනකොට ඒ ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඊළඟට ගේනකොට ඒකට විරුද්ධව පාරට බහින විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඒකට විරුද්ධව පාරට බහින විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්ධනය කරන්නේ හදිසි නීතිය යටතේ. දැන් පොදු දේපල පනත යටතේ පාරේ මිනි පෙට්ටියක් ගිනි තිබ්බයි කියලා අර විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින්ව රඳවගෙන ඉන්න ආණ්ඩුවට යගේ තුට්ටු දෙකේ චෝදනාවක් මත රඳවගෙන ඉන්න ආණ්ඩුවට හදිසි නීතිය යටතේ දින 90ක් මොනම නඩු පැවරීමකින්වත් තොරව රඳව ගන්න පුළුවන්. මේ නිසා ඉදිරි කාලෙදී පෝර නැතුව මේ ඊළඟ තව වැඩි කල නැහැ මාස් කන්නේ ආරම්භ වෙන්න. ඇලවේලි සුද්ධ කරන්න තියෙනවා. මහවැලි වතුර එනකොට පෝර නැහැ. ඇත්ත කතාව ඒකයි. පාරට බහින ගොවි ජනතාවට ඔය විදේශ වලින් ආනයනය කරන්න යන තුට්ටු දෙකේ රට විනාශ කරන රටේ පස විනාශ කරන නීති විරෝධී එක. ඒ පෝර වලින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒකට එරෙහිව අස්සන්න නැතුව පාරට අයින ගොවියව මර්ධනය කරන්න යන්නේ කොහොමද? හදිසි නීතිය යටතේ. ඒ ගොවි ජනතාව මර්ධනය කරන්න යන්නේ හදිසි නීතිය යටතේ. අනාගතයේදී. ඉතින් මේ වගේ මේ රටේ සමස්ත ජනතාවම මර්ධනය කිරීමට මේ හදිසි නීති උපාංග එනවා. මතක තියාගන්න ඔය හදිසි නීතිය යටතේ මාධ්‍ය මර්ධනය කරපු හැටි. ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයන් මර්ධනය කරපු හැටි, අතුරුදහන් කරපු හැටි අපි දශක ගණනාවක් ලේවලින් අත්විඳ රටක් මේ රට. ඒ වගේම පාලක පන්තියටත් අපි කියන්න ඕනේ සිරිමාවෝ මැතිනියත් ඔය විදිහටම හාල් පොල්ල මිරිස් පොල්ල දාන්න හදිසි නීතිය දාගෙන රට පාලනය කළා. අන්තිමට අටට බැස්සා. අවුරුදු 17ක් විපක්ෂයේ ඉඳලා තමයි එන්න උනේ. ඒ නිසා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තියෙන රටක්. මේ රටේ ඔය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කෙටි කාලයක් ඉන්න පුළුවන්, දිගු කාලයක් ඉන්න බෑ. ඒ නිසා හෘද සාක්ෂියක් තියෙන පොදු ජන පෙරමුණේ ඉන්න മന്ത്രിවරු ඇතුළු සියලුම මහ ජනතාවගෙනුත් අපි ඉල්ලනවා මේ කරන්න යන්නේ ආයේ පොහොට්ටුවට හෝ ඒ පක්ෂයත් එක්ක ගැට ගැහිලා ඉන්න පිරිස් වලට මැතිනියට වුණා වගේ 77 නැත්තට නැති වෙන ක්‍රියාදාමයකට අවශ්‍ය කරන මඟ පෑදීම තමයි මේ කරන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ලබන 13 වෙනිදා අපි මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා අපිව. සැප්තැම්බර් මේ එන්න 13 වෙනිදා. ඒකෙදි මේ හදිසි නීතිය දැම්මම මොකද වෙන්නේ? අපට විරුද්ධ චෝදනාව තවත් බලාත්මක වෙනවා. තව බර වෙනවා. මේ හමුදා නිලධාරීන්ට මේ වගකීම් බාර දුන්නාම ආහාර බෙදා දීමේ විදේශ ප්‍රවෘත්ති සේවා ඒවා දැම්මම මොකද වෙන්නේ? රටට සැපයුම් කරන්න ඉන්න විදේශිකයෝ බය වෙනවා. දැන්ටමත් මට ඊයේ දුරකථන ඇමතුමක් දීලා ප්‍රධාන ආනයනකරුවෙක් කිව්වා
දැන් ඉස්සර නම් අපිට කෝල් එකෙන් පුළුවන් නැවට බඩු පටව ගන්න. හැබැයි හමුදා නිලධාරීන් ගිහිල්ලා මේවා වටලනවා දැක්කහම කිසිම සැපයුම් කරුවෙක් අපිට සැපයුම් ලබා දෙන්නේ නැහැ කියලා. එතකොට මේ රටේ සාගතයට තව තව පාර කපනවා. ලෝකේ කොහෙවත් මෙහෙම ආඥාදායක විදියට හමුදා පාලන වලින් කරනවා. මේ ඔක්කොගෙන් පෙන්නලා තියෙන්නේ මොකද්ද? තමන් අසමත් කියලා. තමන්ගේ නිලධාරීන් අසමත් කියලා. මේ රටේ ආහාර ටික පාලනය කරන්න. ඒ අසමත් භාවය තමයි මේ හැම එකකින්ම පෙන්වන්නේ. එන්නත් කරණය පිළිබඳ කාරණේ වේවා, ආහාර පාලනය පිළිබඳ කාරණේ වේවා, අනිකුත් කාරණාවල මේ සියලු බර හමුදාවට දැමීමෙන් පෙන්වන්නේ තමන්ගේ පාලනය අසමත් කියන එක. ඒක නිසා මේක මේ රටේ මර්ධනකාරී යුගයක ආරම්භයක්. අපි අතීතයේ මේවා දැකලා තියෙනවා. ඒ වගේ අපි මේවට බිය වෙන්නෙත් නැහැ. මේ නිදහස වෙනුවෙන් මිනිස්සුන් අද විලිලනවා. බඩගින්න වෙනුවෙන් මිනිස්සු අද අරගල කරමින් ඉන්නවා. ජීවන විය බැර වෙනුවෙන් අද අරගල කරගෙන ඉන්නවා. මේ හැම මිනිහෙක්වම අපි කියන මේ හදිසි නීති මර්ධනයට එරෙහිව අපි එක පෙරමුණකට ආයුතුයි දැන්. ඒ අවස්ථාවේ මොහොත උදා කරලා දීලා තිනවා මේ ආණ්ඩුව. මේ ආණ්ඩුවේම අයට මම කියනවා අනාගතේ මේ ආණ්ඩුවේම යම් විරුද්ධ මත ප්‍රකාශ කරන දරන අයටත් එරෙහිව ඔය උස්සපුවත් හදිසි නීතියට උස්සපුවත් අනි ඒ අයටත් මුලින්ම මේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්න නියමිතයි. මේ යටතේ මර්ධනයට ලක් වෙන්න නියමිතයි. ඒගොල්ලෝ ඉදිරි කාලේදී කොන්ද පණ තියාගෙන ක්‍රියා කළොත් කියන එකත් අපි මතක් කරනවා. කබ්‍රාල් මහත්තයාට දැන් ඇමතිකමක් නැහෙනේ. එතුමාගේ අර මුදල් රාජ්‍ය අමාත්‍යාංශ තිබිච්ච ආයතන ටික ඔක්කොම නාමල් රාජපක්ෂ මහත්තයාට ගැහුවානේ. ඉතින් ඒ හින්දා එතුමාට ඇත්තටම ඇමති ධූරය කරගෙන යන්න කිසිම ආයතනයක් නැහැ. නිකන් නමක් විතරයි තියෙන්නේ. ඒ වගේම ඔය එතුමාගේ රටට පෙන්නගෙන ඉන්න විදිහට මේ රටේ ආර්ථික ක්‍රියාදාමයේ පිළිබඳ තීරණ තීන්දුව ගැනීමේ කිසිම සභාවක එතුමාට කිසිම තැනක් නැහැ. නිකන් හිස් වළඳක් ඇතුලේ තමයි අද අජිත් නිවාර් කබ්‍රාල් මහත්තයා ජීවත් වෙමින් ඉන්නේ. මේ ඉවත්මත් එක වුණා මහ බැංකු අධිපති ධූරයට නිකන් පත් වෙනවා. ඒ දැන් ඉන්නේ එක්කෙනා මෝ ජාතන්ත්‍ර මූල්‍යවල මුද්දේ මරන්නේ. හරි නිවර්තනය. ප්‍රධාන චර්චා කරගෙන සාතුරා කරගෙන අහින්න මොහු එකක රිප්ලේස් කරනවා කියන පොඩි ප්‍රාග්මැටික් පිළියම මොකද මේ සතරයි කියනවා. මෙහෙම අපි දැන් දන්නේ ඒක ගැන කබ්‍රාල් මහත්තයාටද ඇමතිකමක් නැහැ. හිස් ඇමතිකමක් තියෙන්නේ මොකුත් රාජ්‍ය ආයතනයක් නැහැ. ඒ වගේම මේ විශ්‍රාම වැටුප් ගැන කියනවා ආරංචිය හැටියට ලක්ෂ 20ක විශ්‍රාම වැටුපක් ඉල්ලලා තියෙනවා. එතුමාට විතරක් නෙවෙයි මේක අර්ජුන මහේන්ද්‍රන්ටත් හම්බ වෙනවා. කණෙන් අල්ලගෙන එනවයි කිව්වේ අර්ජුන මහේන්ද්‍රන්ව. 24 පැයක් ඇතුළත ගේනවයි කිව්වේ. නමුත් අද එදා යහපාලන ආණ්ඩුවෙන් නම් යන්තම් ඒ පිළිබඳ පියවරක් අරගෙන කොල්ල කාපු සල්ලි ටික නවත්ත ගත්තා. අද මේ ආණ්ඩුව යටතේ අර්ජුන මහේන්ද්‍රන් ගැන කිසිම සද්දයක් නැහැ. දැන් කියන්නේ මොකද්ද? අර්ජුන මහේන්ද්‍රන් හොයාගන්න විදියක් නැහැ. ඒක නිසා නඩු පවරන්නත් විදියක් නැහැ කියලා. පැඳුම් කරේට. ඔක තමයි අද ආණ්ඩුවේ ප්‍රචාරය. ඉතින් විශ්‍රාම වැටුප් පිළීම නම් ලැජ්ජ නැති වැඩක්. හිරිකිත වැඩක්. මොකද මේ රටේ මිනිස්සුන්ගේ පටිතද කරගන්න කියලා වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගෙනල්ලා කබ්‍රාල් මහත්තයලා රටේ ආණ්ඩුවේ ආදායම් ටික නැති කරගෙන රටේ ජනතාවගේ විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කරලා වැඩි වැටුප ඉල්ලන විශ්‍රාම වැටුප් වර්ධකේ නවත්තලා රාජ්‍ය සේවයේ 6,50,000ගේ විශ්‍රාම වැටුප් වර්ධකය 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් නවත්තපු ආණ්ඩුවක් කොහොමද ඒ ගැන ප්‍රතිපත්ති ගුණ වර්ණනා කරපු කබ්‍රාල් මහත්තයා කොහොමද ගිහිල්ලා අද තමන්ගේ වැටුප වැඩි කරගන්න ඉල්ලීම් කරන්නේ? මොන තරම් අශීලාචාරද? මොන තරම් හිරිකිතද ඒක? අන්න ඒක තමයි අපට උන්නැලගෙන් අහන්න තියෙන්නේ. හදිසි නීති යටතේ අර පාරිභෝගික පන්තර සංශෝධනය ගෙනල්ලා ඒක මදිනම් ඒක සංශෝධනය කරලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න තු ඇයි මේ හදිසි නීති යටතේ ඒ කියන මොකද හදිසි නීතිය පුළුවන් ආයි මාසෙක දික් කරන්න වෙනවා නේද? ඔව්. පාර්ලිමේන්තුවේ ඉතින් ඊට වඩා පරස්පර එකපාරම එක පාර්ලිමේන්තුවේ පන්තර මගින් ඒකට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරගත්තා. නෑ ඇත්තටම නිරෝධායන පනත පනමදි නම් මොකද ඒක 1897 සුද්දගේ කාලේ ගෙනාවු පනතක්. දැන් ඒ පිළිබඳ පනතක් සුබන්දිරන් මහත්තයා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. ඒක ලැජ්ජනක්. විපක්ෂයේ කෙනෙක් ඉදිරිපත් කරපු හින්දා ඒක ලැජ්ජනක් ඒ පනත ගන්න ආණ්ඩුවට පුළුවන් නේ දැන් මේ හදි නීතිය ගෙනාවා වගේ පෝට් සිටි පනත ගෙනාවා වගේ නිරෝධායන පනතක් ගේන්න පුළුවන් ශක්තිමත් කළා. ඔබ පැහැදිලිව කිව්වා වගේ අලගියවන්න මහත්තයා කියනවනම් පාරිභෝගික පනත පන නැහැ කියලා පනතක් ගේන්න පුළුවන්.
මොකද අත උස්සන්න කට්ටිය ඉන්නවනේ තුනෙන් දෙකම තියෙනවනේ. ඒ නිසා පනතක් ගේන්න පුළුවන්. හදිසි නීතිය ගේන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. හමුදාවට පොලිස් බලතල ගේන්නත් ඒ වගේම පුජ්‍යලයින් නිදහස පතා සටන් කරන වෘත්තීය සමිති සමාජ ක්‍රියාකාරිකයන් දේශපාලන පක්ෂ නායකින් හා පුජ්‍යලයින් දඩයන් කිරීමට අලුත් පාරක් හොයන එකයි වෙන්නේ. නිරෝධායන නීතිය පාවිච්චි කරපු නින්දිත ආකාරය අපි දැක්කා. ඉදිරි කාලේදී අපිට බලා ගන්න පුළුවන් හදිසි නීතිය පාවිච්චි වෙන්නේ ආහාර ජාවාරම්කරුවෝ නවත්තන්න නම් නෙවෙයි. සීනි ජාවාරම්කාරයා කියන්නේ මේ ආණ්ඩුවේ සාක්කුවේ ඉන්න කෙනෙක්. සීනි ජාවාරම්කාරයා. එතකොට ඒගොල්ලෝ මර්ධනය කරන්න නෙවෙයි මේ එන්නේ. මේ එන්නේ මේ රටේ ජනතාව මර්ධනය කරන්න. එහෙම නැතුව සහල් ජාවාරම්කාරයෝවත් සීනි ජාවාරම්කාරයෝවත් ඇන්ටිජන් ජාවාරම්කාරයෝවත් එන්නත් ජාවාරම්කාරයෝවත් නවත්තන්න නම් නෙවෙයි. මේ එන්නේ මේ රටේ යුක්ති සහගත විරෝධතාකරුවන් මර්ධනය කරන්න. ඒකට යුද හමුදාවට අවශ්‍ය බලය ලබා ගන්න තමයි මේ සහ පොලිසිය වලට අවශ්‍ය බලය ලබා ගන්න තමයි මේ කරන්නේ.